හරි. අපේ පළාතේ විදුලිය විසන්දීමක් වුණා. ඒ වෙලාවට ඔයගොල්ලෝ ලොග් වෙලාම ඉන්න අයින් වෙන්න එපා මීටින් එකෙන්. එතකොට මේ ඔව් මීටින් එකේ ඉන්නවා කට්ටිය එහෙමම. පොඩි වෙලාවක් එහෙම උනේ රයිට් බාධාවක්. දැන් අපි බලමු මම හිතන්නේ දැන් ඇහෙනවා ඇති පේනවා ඇති. මේ කොලින් පව එහෙම කියනවා. එතකොට එයා ඉගෙන ගන්න ඕනේ preparation hard work and learning from failure. ඒ තුනෙන් ඉගෙන ගන්න ඕනේ. Alexander the Great මහා ඇලෙක්සැන්ඩර් රජතුමා කියලා අපි කියනවා. There is nothing impossible to him for him who will try. ඒ කියන්නේ යමකට උත්සාහ කරන කෙනාට කරන්න බැරි දෙයක් නැහැ කියන එක තමයි මේ වාක්‍යයේ අදහස තියෙන්නේ. අර උත්සාහවන්තයා ජය ගනී වගේ අපේ තියෙනවනේ තෝමස් ඒ එඩිසන්. ඒ කියන්නේ තෝමස් අල්වා එඩිසන්. එයාගේ විදුලිය මේ කියන්නේ බල්බ් එක හොයාගත්ත කෙනා. Our greatest weakness lies in giving up. අපේ ලොකුම දුර්වලකම තමයි ළමයි giving up කියන එක. ඇත්තටම මිනිසාගේ අපේ විශේෂයෙන්ම මේ ගොඩාක් අපි අතර තියෙන ලොකුම දුර්වලකම තමයි පුතේ giving up කියන එක. giving up කියන්නේ අත්හැරලා දානවා. යමක් පටන් ගන්නවා ටිකක් කල් කරලා අත්හැරලා දානවා. ඒක සාර්ථකව පටන් ගත්ත වේගකින් අවසන් කරන්න. ඒකට හොඳම උදාහරණ තමයි කරුණානන්ද. කරුණානන්ද. ඒ කියන්නේ අත්හැරියේ නෑ. The most certain way to succeed is always to try just one more time. පුළුවන් තරම් ඒකට උත්සාහයෙන් සිටීම තමයි වැදගත් කියන. මහත්මා ගාන්ධි ඉන්දියා. Lives sorry. Live as if you were not to die tomorrow. හරි live as if you were to die tomorrow. ඔබ හෙට මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්නලු. Learn as if you were to live forever. එතකොට learn as if you were to live forever. එතකොට ඔබ හෙට මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙනවලු. හැබැයි සදාකල් ඔබ පවතිනවා කියලා හිතාගන්න. ඒ කියන්නේ ඉන්නකම් හොඳ දේවල් කරලා හෙට මැරුණත් කමක් නැහැ වගේ අදහසක් එතන තියෙනවා. දැන් මෙතන පළවෙනි ඒ තියෙනවා you have to work hard to be successful කියන එක. ඒක අපි මැච් කරන්න ඕනේ කවුරු කියපු එකටද? You have work hard to be successful. එතකොට මේකේ තියෙනවා කොලින් පවර් කියන කෙනා කියලා තියෙනවා හතරවෙනියට hard work ගැන කතා කරලා. හරි. එතකොට ඒකට තමයි ඒක යන්නේ. Anything can be done if you try best. උත්සාහ කරනවා නම්. ඒක Alexander the Great. Alexander the Great කියන එකට යනවා. You will be successful if you learn from your mistake. ඔබේ වැරද්දෙන් ඔබ ඉගෙන ගන්න ඔබට ඉදිරියට යන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒක ගැලපෙන්නේ වින්ස්ටන් චර්චල් දෙවනි එකට. You must never give up on your goal until you reach it. Right? Hello. Oh. Right, අපි ඒක තියෙන්නේ you must never give up on your goal until you reach it. ඒ කියන්නේ කවදාවත් ඒ දේ ළඟා කර ගන්නකම් අත්හරින්න එපා කියන එක. ඒක එම් කරුණානන්දට තමයි ගැලපෙන්නේ. What is important is not how long it will live up but how much you will learn. ඒක අන්තිම කෙනා ඒ කියන්නේ මහත්මා ගාන්ධි ඒකට ගැලපෙන්නේ. right ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඊළඟ පුතේ අපි යනවා 123 වෙනි පිටුවේ ඉන්ඩිරෙක්ට් ස්පීච් අපි මේ ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න පත්‍ර පොතෙන් මේකෙනුත් අපි ගොඩාක් මේ රිපෝටඩ් ස්පීච් ගැන හොඳම පාඩම් ටිකක් කරලා තියෙනවා. ආය අමුතු දෙයක් නෙමෙයි. ඉතින් 10 පොතේ සැරින් සැරේ තිබුණාට මේකේ අපි ඇති වෙන්න මේවා කරලා තියෙන්නේ. ඒ නිසා මම මෙතන මේ ගැන අමුතුවෙන් ඔයගොල්ලන්ට උගන්වන්නේ නැහැ. මේ එක ළමයෙක් ඉන්නවා මේ ගෝවා ගෙඩියක් වගේ පැත්තකින් ඒ ළමයා කියනවා I want to become a teacher කියලා. එතකොට අපිට ඒක කියන්න පුළුවන් මේ ගෑනු ළමෙක් නම් මේක කිව්වේ she said that she wanted to become a teacher කියලා. ඊළඟට ඒක හදලා තියෙනවා he කියලා දාලා තියෙන he said that he wanted to become a teacher කියලා අනිත් ළමයා ඒකට උත්තරේ දෙනවා. හරි. ඉතින් එච්චරයි පෙන්වන්නේ. ඔන්න බලන්න මේ පොතේ පෙන්වන්නේ ඔච්චරයි. ඉතින් ඕකෙන් පුළුවන් ද ඉන්ටර්නෙට් රිපෝටර් ස්පීච් ඉගෙන ගන්න ආයි පළවෙනි යුනිට් එකෙත් මේක තමයි තැන් තැන් වල ඔන්නෝම චුට්ටක් පෙන්නනවා. ඒකේ තියෙන ළමයි වාක්‍යයක් විතරයි. නේද? වාක්‍ය තියෙනවා, WH question එක තියෙනවා, yes no question එක තියෙනවා, මේ ඔක්කොම තියෙනවානේ. ඒකට විභාගයට ප්‍රශ්නයක් එනකොට
O level ප්‍රශ්න පත්‍රයට එනකොට පුතේ මේ වගේ වාක්‍ය පහක් විතරක් නෙමෙයි දැන් ගිය සතියේ ගිය අවුරුද්දේ 2019 2019 මම ඕගොල්ලන්ට මේ පොතේ තියෙන ඇක්ටිවිටි ටික කරලා ඉවරලා මට මතකයි මම 2019 ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ප්‍රශ්නේ ඕගොල්ලන්ට බෝඩ් එකේ දැම්ම කරන්න කියලා. ඒක 2019 පේපර් එකේ තියෙනවා මේ රිපෝටර් ස්පීච් කරන්න මේ yes no question එකෙනුත් තියෙනවා WH question එකක් තියෙනවා sentence එකක් තියෙනවා ඔක්කොම තියෙනවා. පොතේ ඉගෙනුවේ නැතුණාට විභාගෙට එහෙම එනවා. හරි. ඊළඟට මෙතන මේ 124 වෙනි පිටුව බලන්න. 124 වෙනි පිටුවේ මේ පුද්ගලයෙක් ඉන්නවා අත් දෙකම නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා අත් දෙක නැහැ කකුලෙන් මොකද්ද ක්‍රියාත්මක කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා කකුලෙන් ලියනවා අත් දෙකම නැහැ. දැන් ලෝකෙ මෙහෙම මිනිස්සු සාර්ථක වෙලා තියෙනවා. හරි. දැන් උදාහරණ වශයෙන් මට කියන්න පුළුවන් මම එහෙම ළමෙක් මගේ පන්තියේ ඉඳලා මම දැකලා තියෙනවා. මට හරි අමාරුවෙන් තමයි මම ඒ දවස්වල පන්තිය කළේ. එක ළමෙක් මේ රත්නපුර කෑගල්ලු දිස්ත්‍රික්කයේ දරණියගල කියන ප්‍රදේශයේ ගෑනු දරුවෙක් මේ අත් දෙකයි කකුල් දෙක මේ අත් දෙක මෙතනින්ම නැහැ කකුල් දෙක තියෙනවා. ගෑනු ළමෙක් ශිෂ්‍යත්ව පාස් වෙලා ඇහැලියගොඩ ජාතික පාසලට එනවා 6 ශ්‍රේණියේ ඉඳලා ශිෂ්‍යත්ව පාසල. ඒතකොට ලියන්නේ කකුලෙන් පුතේ. අර පේපර් එකම ඒ විභාගෙම ලියනවා කකුලෙන් ලියන්නේ. එයාට විභාගෙදී වෙනම ඩෙස් එකක් වෙනම විදියක් හදලා දෙනවා වාඩි වෙන්න. අර ඩෙස් එක උට්ටරන් කකුල ලියන්න බෑනේ. හරි. බිම වගේ තියාගෙන ලියන්න. ශිෂ්‍යත්ව පේපර් එක ලියලා එයා මේ ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙලා ඇහැලියගොඩ ජාතික පාසලට ආවා. ඇහැලියගොඩ ජාතික පාසලේ ටිකක් කල් ඉන්නකොට මගේ ක්ලාස් එකටත් ආවා මේ දරුවා. මං ෆ්‍රී කාඩ් දුන්නා සල්ලි ගත්තේ නැහැ. ඊට පස්සේ මට හරි දුකයි. ඉතින් අපි ඒකට වෙනම arrange කරලා තිබුණා මේ ළමයා පන්තියේ ලියන්නේ තියාගෙන මේ ටෙස්ට් එක අමුතු විදියට තියන්නේ. ඉතින් කවුරුත් එයාට මොකුත් කියන්නේ නැහැ. හරි ආදරෙයි ඔක්කොම. යන තැන එක්ක යනවා, කණ්ඩ අරන් දෙනවා, ගුරුවරුත් ආදරෙයි. මේ ළමයා පුදුම දක්ෂයි ගායනයට. දැන් අද වෙනකොට ලංකාවේ ගායිකාවක් වෙලා ඉන්නවා CD නිකුත් කරලා. මෙයා CD ඇල්බම් අයින් කළා ටීවී එකේ සින්දු කියනවා. එහෙම ඒ විතරක් නෙමෙයි පුතේ. මේ ළමයා O level ලිව්වා. A8යි B1යි. B1 තිබුණේ මොකද්ද මේ මොකක් හරි වෙන විෂයයකට ප්‍රධාන විෂයන් ඔක්කොම මේ ඉංග්‍රීසි අතුරු. ඊට පස්සේ A level ලියලා දැන් අද ඉන්නේ කැම්පස් එකේ. අත් දෙකම මෙතනින්ම නැහැ. මට මතකයි ඒ ළමයා එක චිත්‍රපටයකට ගත්ත ප්‍රධාන චරිතයකට අර මේ අත් දෙකම නැති ළමයෙක් කියන පාරේ වීදියේ ජීවත් වෙන ෆැමිලි එකක් ගැන තිබිච්ච මොකක් හරි මට ෆිල්ම් එකේ නම මතක නැහැ. ඒ ළමයා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට හිටියා. ඉතින් මෙහෙම ඒ අය දැන් අපිට අත් දෙකම තිබිලා කැම්පස් යන්න බැරි වෙනකොට මේ ළමයි එහෙමයි. අඩුපාඩු. ඒ නිසා ඒ අඩුපාඩු ගැන හිතන්නේ නැතුව දැන් ඔයගොල්ලන්ට අඩුපාඩු ඇති. ෆෝන් එකක් නැහැ ඔන්ලයින් කරන්න. ඒ වගේ ප්‍රශ්න අපිට එවනවා මැසේජ්. නේද? ඉතින් ඒ අඩුපාඩු මැද තමයි අපිට යන්න වෙලා තියෙන්නේ මේ ගමන. Right, look at the page number 125. The teacher asked the students of grade 10 class and read the successful person and write an essay. The person who inspired me most කියලා තියෙනවා. සාර්ථක පුද්ගලයෙක් වීමට තියෙනවා. මෙතන ඩයලොග් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ඩයලොග් එක ඔයගොල්ලන්ට තනියෙන් රීඩ් කරන්න පුළුවන්. අපේ කාලේ අපිට වැදගත්නේ. මේක එච්චර මේ කියන්නේ ලොකු දෙයක් නෑ මේ පාඩම. ඒ නිසා මම ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ ඩයලොග් එක රීඩ් කරගන්න ඇරලා මම ඔයගොල්ලන්ට දෙනවා මේ 126 වෙනි පිටුවට. දැන් හැමෝම බලන්න 126 වෙනි පිටුව. හරි. මේ පාඩම් ටික අපි මේ ඔයගොල්ලන්ගේ පන්තියේදී කළාද කියලාත් මට සැකයක් තියෙනවා. මොකද මගේ බඩු මුට්ටු තැනක නෑනේ ඉතින්. කළා නම් මට කවුරු හරි කියන්න. කවුද කතා කරනවා එහෙනම් මට පුළුවන් නම් කවුරු හරි පුතෙක් කියන්න මේ පාඩම් අපි කළාද අපේ කිරින්දවල ක්ලාස් එකේ. මොකද අපි පුරුවිට ආරේ මේ හැමතැනම කරනකොට මට කරපු තැන පැටලෙනවා. නෑ නේද? නෑ සර්. නෑ හරි. එහෙනම් පුතේ දැන් බලා ගන්න දැන් මේ පුද්ගලයා ගැන මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනකොට ඔයගොල්ලෝ මේකෙන් අලුත් වචන ඉගෙන ගන්න. අලුත් වචන දැන් මතක නැතුව ඇතිනේ. නේ? හරි. අපි මයික් එක මියුට් කරගමු. කාගේ හරි මයික් එක ඔන් වෙලා තියෙනවා ඒක මියුට් කරගමු. කවුරු හරි ගෙදර කතා කරනවා මට ඇහෙනවා.
බඩගිනි කියනවා හැම ඇහෙනවා මටත් බඩගිනි තමයි. Did you have your breakfast? උදේට කෑවද? මේ දවස්වල කින්දවැල පැත්තේ ගම්පහ දිස්ත්‍රික්කේ හරි ප්‍රශ්න කියලා අපි දන්නවා. නේද? යම් යම් අඩුපාඩු ඇති. හරි. කවුරු හරි please unmute your මට පේනවා. තරුෂි. right. තරුෂි unmute කරගත්තා. හරි. ප්‍රශ්නයක් ඕන වුණාම ඔයගොල්ලෝ ෆෝන් එක mute කරගන්න කියලා මම කිව්වේ. unmute කරලා අහගන්න මට. මම මොන හරි ඕනිනම් මට unmute කරලා ඕන දෙයක් අහන්න. right දැන් බලා ගන්න. මේ මොකද ඕගොල්ලන් කතා කරන එක මේ අද join වෙලා ඉන්න අපේ meeting එකේ මේ අපේ group එකේ ඔක්කොටම ඇහෙනවා. මෙතන තියෙන්නේ the people who inspired me most කියලා පුද්ගලයෙක් ගැන විස්තරයක්. right. දැන් මේ පුද්ගලයා ඔයගොල්ලෝ දන්නේ නැති වැඩි ප්‍රසිද්ධ නෑ ඔයගොල්ලෝ අතරේ. මොකද පරණ නළුවෙක් 1800 ගණන් වල ඉපදිච්ච. මේකෙන් ඔයගොල්ලන්ට වචන ටිකක් ඉගෙන ගන්න පුළුවන්. මම ඉක්මනට පාඩම් පැහැදිලි කරනවා. මේ යෝගා ලියපු එසේ එකක්ලු. There are many famous people in this world. ඔයගොල්ලොත් කියව ගන්න හිමීට ගෙදර ඉන්න ගමන් පොත. ලෝකේ ගොඩාක් මිනිස්සු ඉන්නවා ප්‍රසිද්ධ වෙච්ච people can be famous for many reasons. ගොඩක් දේවල් වලින් මිනිසුන්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ වෙන්න ලෝකේ මිනිසුන්ට ඕන තරම් අවස්ථා තියෙනවා. නේද? හොඳ කරලත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්, නරක දේවල් කරලත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. දැන් නරක දේවල් කරලා ප්‍රසිද්ධ වෙන අය තමයි දැන් ඔය වම් බොට්ට වෙලේ සුදා කියලා හැම හිරේ ඉන්නේ. පොඩි ලැසි එහෙම නේද? උනුත් ප්‍රසිද්ධයිනේ රටේ. හැබැයි උන්ගේ අන්ඩර්වර්ල්ඩ් එකේ හොඳ වැඩ කරලා ප්‍රසිද්ධ වෙන්න ඕන. People can be famous for many reasons. First, a person can excel in one area and become famous. පුද්ගලයෙකුට පුළුවන් එක ඒරියා එකක, ඒ කියන්නේ එක දෙයකට විතරක් එක්සල් වෙලා, ප්‍රවීණ වෙලා මේ ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්. Also he එහෙම නැත්නම් she can invent something and become famous. යම්සි දෙයක් අලුතෙන් හොයාගෙන ප්‍රසිද්ධ වෙන්න පුළුවන් අර තෝමස් අල්වා එඩිසන්ලා වගේ. However, there are some practical people, ප්‍රායෝගික මිනිස්සු ඉන්නවා around us who show us that we can do many things. ගොඩාක් දේවල් කරන්න පුළුවන් මිනිස්සු අපි අතරේ ඉන්නවා. ඒ කියන්නේ සමහර මිනිස්සු එක දෙයක් විතරක් නෙමෙයි. ඕනෑම තැනක ඕනෑම දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. Moreover, තවදුරටත් they prove ඔවුන් ඔප්පු කරනවා. they prove කියන්නේ ඔප්පු කරනවා. they prove us that one can become successful not only in one area but also in many different fields. අර not only but also දාන වාක්‍යයක් තියෙනවා. මොකද්ද? ඔවුන් successful වෙන්න පුළුවන් එක දෙයකට විතරක් නෙමෙයි in many different fields විවිධ ශේෂ්ත්‍රවල ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන්. Sir Charles Spencer Chaplin. අපි කෙටියෙන් කියනවා Charlie Chaplin කියලා අහලා ඇති. or commonly known as Charlie was an English actor. මෙයා ඉංග්‍රීසි නළුවෙක්. comedian. ඒ කියන්නේ හාස්‍ය ජනක විකට ශිල්පියෙක්. ඊළඟ ෆිල්ම් මේකර්. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. who became world famous. මෙයා ලෝක ප්‍රසිද්ධ වුණා. and has proved කියන ඔප්පු කරලා පෙන්නවා this very fact recently කියන්නේ මෑතකදී. I read about him in a newspaper. මම ඔහු ගැන පත්තරයකින් කියුවා. This great person once said, මේ විශිෂ්ට පුද්ගලයා දවසක් කිව්වලු, you will never find a rainbow if you are looking down. ඔබට කවදාවත් දේ දුන්නක් පේන්නේ නැහැලු. ඔබ හැම වෙලේම වින් බලාගෙන ඉන්නවනම්. ඔයගොල්ලෝ දේ දුන්නක් දකින්න ඕනේ නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අහස දිහා බලන්න ඕනේ. අහස දිහා බලා ඉන්න නැති මිනිහෙකුට දේ දුන්න කොහොමවත් පේන්නේ නැහැ. ඒකේ හොඳ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඔබට දේ දුන්නක් දකින්න ඕන නම් ඉස්සෙල්ලාම අහස දිහා බලන්න ඕන. අන්න ඒ චාලි කියපු කතාව. This statement shows how optimistic he is. Optimistic කියන්නේ සුබවාදී. සුබවාදී. ඒතර මෙයා කොච්චර සුබවාදී පුද්ගලයෙක්ද කියලා මේකෙන් පෙන්නනවලු. ඊළඟට කියනවා Sir Charles Spencer Chaplin was born in 16th April 1889 in Walsworth, London in the United Kingdom. එක්සත් රාජධානී ලන්ඩන් වල වෝල්ස්වෝත් කියන ප්‍රදේශයේ 1889 අප්‍රේල් මාස 16 වෙනිදා ඉපදිච්ච කෙනෙක්. ඒ කියන්නේ අවුරුදු 100කට වැඩි. His parents were singers and actors. ඔහුගේ දෙමව්පියන් ගායකයෝ නළුවෝ. හැබැයි මේ චිත්‍රපටි වල නෙමෙයි. ඒ කාලේ චිත්‍රපටි හැදිලත් නැහැ. මේ වීදියේ මේ ඔයගොල්ලෝ දන්නවා වීදි නළුවෝ කියලා ඉන්නවනේ. වීදියේ එක performance කරලා සල්ලි හොයන අය. එහෙම අය. After his father's death, තාත්තගේ මරණයෙන් පස්සේ, his family had to face many challenges. එයාගේ පවුලයට ගොඩාක් අභියෝග වලට challenges වලට මුහුණ දෙන්න වුණා.
As a result, එහි ප්‍රතිඵලයක් වශයෙන් his mother struggled financially. එයාගේ අම්මා struggled උනා. එතන struggle කියන්නේ දැන් struggle කරන දඟලනවා, ප්‍රශ්න වලට මැදි වෙනවා. ප්‍රශ්න වලට මැදි වුණා financially කියන්නේ ආර්ථික වශයෙන්. ඒ කියන්නේ සල්ලි නැති ප්‍රශ්නෙට මැදි වුණා. තාත්තා මරුණාම පවුලක එහෙම වෙනවා. Hence, තවද Charles' childhood can be described as one with poverty and hardship. ශාලිගේ ළමා කාලේ විස්තර කරන්න පුළුවන්, describe කරන්න පුළුවන්. describe කියන්නේ විස්තර කරනවා. as one with poverty කියන්නේ මොකුත් නැති ඌනතාවයේ හිඟේ. හරිද? දැන් poverty of water කියන්නේ ජලයේ ඌනතාවය. ඒතකොට මේ ඌනතාවය ඊට පස්සේ hardship කියලා කියන්නේ ඉතාමත් කටුක ජීවිතය, මහන්සි වැඩ කිරීම. මේ දෙකම යාගේ ජීවිත කාලය තුළ තිබුණා. ඒ කියන්නේ යාට කන්න ඕන වෙලාවට කන්න නැහැ. අඳින්න ඕන වෙලාවට අඳින්න නැහැ. හරිද? එතකොට වැඩ විතරයි මහන්සිලා කරන්න තිබුණේ. ඉස්කෝලේ යාමක් නැහැ. ඒ කියන්නේ ජීවිතේ තනිකර වීදි දරුවෙක් බවට පත් වුණා. හරි. However, his mother earned the living by performing on the stage. අම්මා ඔය එක එක වේදිකාවල වල නැගලා එක එක ඒවා කරලා පොඩි පොඩි ගානක් හෙව්වා. The situation became worse after the illness of Charlie's mother. මේක තවත් නරක අතට හැරුණා. වෝස් වුණා. වෝස් කියන්නේ නරකයි කියන එක. නරක අතට හැරුණා. චාලිගේ අම්මා ලෙඩ වුණාම. හරි එයාගේ නම හැනා චැප්ලින්. He had to start work at the age of 9. එතකොට මෙයාට අවුරුදු 9යි චාලිට. අවුරුදු 9 කියන්නේ පුතේ අපේ නම් 4 වසරේ ළමයි. චාලි 4 වසරේ ඉන්නකොට මේ ඔක්කොම වෙන්නේ. කියන්නේ ඉස්කෝලේ යන්නේ 4 වසර ළමයිගේ වයස. එතකොට මොකද වුනේ? චාලිට වුණා 4 වසරේ වගේ වයසේ ළමයෙකුට අවුරුදු 9 දියාට වුණා වැඩ කරන්න. ඒ කියන්නේ පවුලේ අනිත් අය වෙනුවෙන් හම්බ කරන්න. මොනතරම් අමාරු දෙයක්ද? all what he දැන් අපේ නම් ඇත්තටම 4 වසර ළමයි කියන්නේ පෙලක් වෙලාට තනියම මේ ටොයිලට් ගිහලා පස්සවත් හොද ගන්න බැරි තරමේ නේද? ඒකත් අම්මා කරලා දෙන්න ඕනේ වශයෙන් අපේ සමාජය තුළ. ඉතින් මේ ළමයා ඒ වයසේදී හම්බ කරන්න පටන් ගන්නවා. All what he inherited from both his parents were put into practice. එයාම දෙමව්පියන්ගෙන් ගත්ත උපුටාගත්ත දේ උකහාගත්ත දේ ඉන්හෙරිට් කරනවා කියන්නේ ඒකයි. හරි හම්බ කරගන්නවා කියන්නේ. හරි හම්බ කරනවා කියන්නේ ඉන්හෙරිට් කරනවා. දැන් ඉන්හෙරිටඩ් ප්‍රොපර්ටි කියන්නේ හරි හම්බ කරපු දේපල. තමන් උපයාගත්ත දේපල ඉන්හෙරිටඩ් ප්‍රොපර්ටි කියන්නේ. එහෙනම් ඉන්හෙරිට් කරගත්ත දෙමව්පියන්ගෙන් ඉන්හෙරිට් කරගත්ත දේ මෙයා put into practice කියන්නේ මෙයා ප්‍රයෝජනයට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අම්මගෙන් තාත්තගෙන් ඉගෙන ගත්ත දේ. Small Charlie's will power and talented made him a stage actor and comedian. මෙයා උපයාගත්ත මේ අම්මගේ තාත්තගේ උපයාගත්ත දේ තුලින් මෙයා ටික ටික ජනප්‍රිය වෙලා කමෙඩියන් කෙනෙක් වුණා. ඒ කියන්නේ ජනප්‍රිය චරිතයක් වුණා. හරි මිටි පුද්ගලයෙක්. මේ මටත් වඩා ගොඩාක් මිටි. At the age of 19 එයාට අවුරුදු 19ක් වෙද්දී moved to United States ඇමරිකාවට යනවා and joined the Fred Karno company. Fred Karno කියන්නේ ඒ කාලේ හොඳම සිනමා මේ චිත්‍රපටි හදපු ආයතනයට සම්බන්ධ වෙනවා. Charlie could win the heart of the audience very soon. Charlie could win ලස්සන වාක්‍යයක් තියෙනවා. චාලිට පුළුවන් වුණාලු audience කියන්නේ මේ නරඹන්නන්ගේ heart එක win කරගන්න දිනා ගන්න. නරඹන්නන්ගේ හදවත් දිනා ගන්න පුළුවන් වුණා very soon හරි ඉක්මනින්. In 1913 1913 කොච්චර කල්ද ළමයි. හරිද? මීට අවුරුදු 20කට 100කටත් කලින්. අවුරුදු 107කට කලින්. In 1913 he entered the cinema world. සිනමා ලෝකයට පිවිසුණා. දැන් අපේ රටේ නම් ඒ කාලේ මිනිස්සු චිත්‍රපට කියනවා අහලත් නැහැ දැකලත් නැහැ. අපේ 1950 ගණන් වලට කොහෙද පළවෙනි චිත්‍රපටියේ එන්නේ. දැන් එතනින් එහාට චාලිගේ ජීවිත කතාව නැහැ. අපිට ලියන්න කියනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ දවස්වල ඉන්න ගමන් මෙන්න මේ ටික ඉදිරියට ගෙනියන්න. එතකොට පුතේ ඉදිරියට ගෙනියන්න දැන් චාලිගේ තීලා තියෙනවා චාලි චැප්ලින් කියලා. පොයින්ට්ස් ටිකක් ඒකේ මැදක් යනකම් කරලා තියෙන්නේ. මේ බලන්නකෝ. අර 1 2 3 4 5 6 ඒ කියන්නේ 1913 entered the cinema world in 1913 කියනකන් දැන් ඡේද වශයෙන් ලියලා තියෙන්නේ. එතනින් එහාට මේ වගේ ඡේද කරලා වාක්‍ය කරලා ඕගොල්ලෝ මේ පොයින්ට්ස් ටික අරන් ගොඩනගන්න ඕනේ චාලිගේ ජීවිත කතාව. ඊටු ටික හදන්න ඕනේ. ඒතර මේ ටික ඕගොල්ලෝ කරනකොට ඕගොල්ලන්ගේ writing you can improve your writing. Right? To improve your writing you must do this homework because you are very very free in these days. මේ දවස්වල ගෙදර නිකම්මයි. නිකන් ඉඳලා එපා වෙනවා. ඒකට ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩිපුර. හරි? වැඩිපුර ඉංග්‍රීසි ඉගෙන ගන්න.
මම තව සති දෙකකින් පටන් ගන්නවා ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාස් එක. ඔන්ලයින් ස්පෝකන් ඉංග්ලිෂ්. ඒක නොමිලේ කරන වැඩසටහනක්. ෆ්‍රී ස්පෝකන් ඉංග්ලිෂ් ප්‍රෝග්‍රෑම්. ඒකට මගේ ක්ලාසස් වල ඉන්න ලංකාවේ ඉන්න හැමතැනම ළමයි ටික එකට ජොයින් කරනවා. ඕගොල්ලන් ඊට පස්සේ කඩවත ගම්පහ ඉන්න ළමයි මේ රත්නපුර කුරුවිට වගේ ඉන්න ළමයි හරිද මගේ පාන්සි වල තියෙන ඔක්කොම ළමයින්ට එකට ජොයින් වෙන්න කියනවා. ස්පෝකන් ඉංග්ලිෂ්. එතනට අපි මොකුත් ලියන්නේ ලියන පෑන් පැන්සල් නැතුව අපි පැය දෙකක් කතා කරන එක කරන්නේ. හරි. ඒක මම තව සති දෙකකින් පටන් ගන්නවා. පටන් ගන්න දිනේ වෙලා ඕගොල්ලන්ට WhatsApp group එකට message කරනවා. ඕගොල්ලෝ join වෙන්න. ඕගොල්ලන්ට මුත් අය කිරීමක් කරන්න නෙමෙයි. අපි spoken english මෙහෙම ඉඳලා කතා කරමු. මොකද මම ඊයේ දැන් ගිය සතියේ එක්ස්පෙරිමන්ට් කරා. අත්හදා බැලීමක් කළා. ඒ අත්හදා බැලීමේදී මේ මම බැලුවා මේ ස්ක්‍රීන් එකේ මට පෙන්වන ළමයි අතරේ ඩයලොග් එහෙම කරන්න පුළුවන්. හරිද? ඒ තාක්ෂණයේ තියෙනවද මම බැලුවා ඒක හොයලා බැලුවා හරි පුළුවන්. අපි ළමයි 4-5 දෙනා එකට ජොයින් වෙලා ඩයලොග් එක කරා. ඒ කියන්නේ මම මෙහෙන් කතා කරනවා තව ළමෙක් වෙන දිහාවක තව ළමෙක් තව දිහාවක කොහොම 4 දෙනෙක් එකතු වෙලා අපි යම්සි සාකච්ඡාවක් කළා. හරිද? 4 දෙනාට 4 දෙනා පේනවා. ගෲප් එකේ 100ක් ඉන්නවනම් 100ටම ඇහෙනවා පේනවා. 100ටම ඇහෙනවා පේනවා. ලස්සනට කරන්න පුළුවන්. ටෙක්නොලොජි එක තියෙනවා ළමයි. ක්ලාස් එකට වඩා හොඳට කරන්න පුළුවන්. දැන් ක්ලාස් එකේදී නම් කට්ටිය බලාගෙන හින්දා පොඩ්ඩක් ලැජ්ජයින් ඉදිරිපත් වෙන්නේ. දැන් මේකේ එහෙම නෙවෙයි ඔයගොල්ලෝ තනියෙන් ඕන නම් කාමරයකට වෙලා දොර වහගත්තා. එතකොට ඔයාට ඔයා විතරයි පේන්නේ. ඔන්ලයින් කරා. හැබැයි ඉතින් රටම බලා ඉන්නවා. ඒකට අපිට කමක් නැහැ. මෙතන රෙකෝඩින් එකක් යනවා. මේ රෙකෝඩින් එකම අපි ගාව වීඩියෝ රෙකෝඩින්ස් ටික තියෙනවා. ඊළඟට ඒක ඕන නම් ෂෙයා කරන්න පුළුවන්. මම හොඳට යන රෙකෝඩින්ස් මම මගේ YouTube channel එකට දානවා. ඒක YouTube එක බලන අය ඒකෙන් බලනවා. හරිද? ඕගොල්ලන් සාර්ථකව ස්පෝකන් එක කරන ඩයලොග්ස් තිබුණොත් මම ඒවා වීඩියෝ එක දානවා YouTube එකට. හරි. දාලා අපි එතකොට රටටම නේ ලෝකෙටම පේන්න ආරිනවා. එහෙම කරන්න පුළුවන් තාක්ෂණයේ තියෙනවා. ඒක තව සති දෙකකින් මම පටන් ගන්නවා. හරි. ඔයගොල්ලෝ ගෙදරදී පුළුවන් තරම් නිරත වෙන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඉංග්‍රීසි ඩෙවලොප් කරගන්න. දැන් බලා ගන්න. became very famous everybody began to demand. හරි demanded. දැන් මෙතන became very famous everybody began to demanded කියන තැන ඉඳලා ඔයගොල්ලෝ අලුත් ඡේදයකට පටන් ගන්න. In 1917 became an independent film producer. 1917 දී ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂකවරයෙක් වෙනවා. හරි ඉතින් ඒක ඡේදයක් විදිහට ඔයගොල්ලෝ හදාගෙන යන්න. තව අලුතෙන් එකතු කරලා. Produced a silent film very popular. ඒ කාලේ තිබුණ ළමයි silent film. silent film කියලා කියන්නේ නිහඬ. ඒ කියන්නේ ඩයලොග් නැහැ. ඒ තාක්ෂණය ඉස්සර තිබුණේ නැහැ. දැන් මෙහෙම රූපේ පේනවා. දැන් ඕගොල්ලන්ට මම මගේ මයික් එක මියුට් කරලා මෙතන කතා කරොත් ඕගොල්ලන්ට මං කියන දේ තේරෙන්නේ නැහැ නේද? ඕගොල්ලෝ කෑ කයි සර් ඇහෙන්නේ නැහැ කියලා. හරිද? එතකොට ඒ වගේ චිත්‍රපටි ක්‍රමයක් තිබුණා. එතකොට අභිරූපණ කියන ඒවා තමයි ඒ කාලේ ආවේ. අභිරූපණ රයිට් රංගනය. එතකොට එයා ඒ ලෝකෙට ඉස්ලාම ගෙනාවේ ශාර්ලි චැප්ලින් නිහඬ චිත්‍රපටි හදලා. එතකොට මෙයාගේ ජනප්‍රිය චිත්‍රපටි තමයි Kid, The Kid 1921. ඔය දාන්න ඔයගොල්ලන්ගේ ඡේදෙට Women of Paris 1923, The Golden Rush 1925, The Circus 1928. මේ අදටත් මේවා ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා ශාර්ලි චැප්ලින් කියලා ගහලා වෙබ්සයිට් එකට ගිහලා මේ ෆිල්ම් බලන්න පුළුවන් ඕින්න. හරි. Some of the most popular passed away. මැරුණේ 25th of December 1977 at the age of 88. අවුරුදු 88ක් ඉඳලා 1977 මෙයා මැරෙනවා. 977 කියන්නේ වැඩි කාලයක් නෙමෙයි බැලුවාම. හරි. එතකොට දැන් පුතේ තියෙනවා activity 9 මේ වගේ කෙටි රචනාවක් ලියන්න Dr. CWW කන්නංකර. දැන් ඕගොල්ලෝ අද තාම මුකුත් ලිව්වේ නැහැනේ ලියන පොත ගන්න. මම ડોක්ටර් කන්නංගර ගැන මේකේ තියෙන විදිහේ මේ එකෙන් ඡේදය ලියවන ඕගොල්ලන්ට දැන්. හරි. ඕගොල්ලෝ යුනිට් මෙහෙම ලියන්න අද දිනේ දාලා යුනිට් 12 මෙහෙම ලියලා ඊට පස්සේ ඇක්ටිවිටි නම්බර් 9 තමයි අපි ඉස්සලාම කරන්නේ. අනිත් ඒවා අපි කියව විතරයි ඇක්ටිවිටි 9 activity 9 කියලා ලියන්න. මාතෘකාව ලියන්න. හරි. father අපි මාතෘකාවක් හදමු. father of
free education. මෙහෙම මාතෘකාවක් අපු. Father of free education. නිදහස් අධ්‍යාපනයේ පියා. Father of free education. Father of free education. හරි. ලියන්න ඇති. දැන් ඔයගොල්ලෝ ස්කූල් බුක් එකත් බලාගෙන හරි මම මේ පොතේ තියෙන ටිකත් එක්ක අරගෙන ડોક્ટર CW කන්නංගර ගැන වචන 100ක විතර කෙටි රචනාවක් හදනවා. මේක O level paper එකටත් ඔයගොල්ලන්ට වැදගත්. මොකද අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි ගන්නවා මේකෙන් පටන් ගන්නවා. මෙයා ඉපදිලා තියෙන්නේ මේ born on October 3rd 1884. 1884 තමයි ඉපදිලා තියෙන්නේ. එයා ඉපදිච්ච දිනවා රන්දොඹේ ඉන් අම්බලන්ගොඩ කියලා. එතකොට මෙයා ඉපදිච්ච අවුරුද්ද 1884. එතකොට චාර්ලි චැප්ලින් ඉපදිලා තියෙන්නේ 1889. එක ළඟ ළඟ ඉපදිච්ච දෙන්නෙක් බලනකොට. නේද? හරි. ඊට පස්සේ දැන් පටන් ගන්න මෙහෙම මම කියනකොට මේ පොතේ තියෙන එකත් එක්ක විස්තරය ගෙනියන්න. Dr. CW කන්නංකර. Dr. CW කන්නංකර. Dr. CW කන්නංකර. Was born was දාලා මේකේ තියෙනවා පළවෙනි වාක්‍ය මෙතන තොරතුරු වල පළවෙනි පොයින්ට් එක ගන්න was born on October 13th ඒකේ th දාන්න 13th කියලා 13ට th එකතු කරන්න October 13th on October 13th කියලා 13ට th එකතු කරලා in කියලා දාලා 1884 in 1884 එතකොට කමාව ඕනේ නැහැ in දැම්මම in 1884 at Randombe in Ambalangoda. At Randombe in Ambalangoda. Right? ඊට පස්සේ ඒකටම ලියන්න මේකේ තියෙනවා first worked as a teacher. එයා ඉස්ලාම ගුරුවරයෙක් වශයෙන් කටයුතු කළේ. පළවෙනි ජොබ් එක ටීචර්. හරි. ඊට පස්සේ ඒකටම අපි කෙටියෙන් ලියන්නේ දැන්. first කියනකොට F capital දාලා ගන්න. F capital first. He worked as a teacher. He worked as a teacher. First he worked as a teacher. Worked as a teacher. And කියලා තුන්වෙනි එක ගන්න. And became a lawyer in 1910. And became a lawyer in 1910. ඒ කියන්නේ 1910 වෙනකොට. ඒතර මෙයාට අවුරුදු 26 දී වගේ තමයි මෙයා lawyer කෙනෙක් වෙන්නේ. Became a lawyer and became a lawyer in 1910. හරි. ඊට පස්සේ මම කියන විදිහට ලියන්න. After that, A capital, after that, he අපි වෙන වාක්‍යයක් ගමු. He entered
entered into politics. He entered into politics. බෝඩ් එකේ ලියන විදිහට ලියන්න. Entered into politics. ඒ කියන්නේ දේශපාලනයට ඇතුළු වුණා. And entered into politics and he was කියලා ඔයගොල්ලෝ ගන්න and he was මේ හතරවෙනියට තියෙනවා ඒකට දාලා ගන්න and he was නෙමෙයි දාන්න and he was the හතරවෙනියට තියෙන එක ගන්න and he was the founder member of the Ceylon National Congress ඒ කියන්නේ පක්ෂ පාර්ටියේ නම formed with the aim of obtaining independence for Sri Lanka. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම උදෙසා හදාගත්ත සිලෝන් නැෂනල් කොංග්‍රස් කියලා පක්ෂයක්. ඒ පක්ෂයේ ආරම්භක සමාජිකයා. තේරුණාද? එනිසා අපි ඒක දානවා and the founder member of the Ceylon National Congress formed with the aim of obtaining independence for Sri Lanka. Independence නිදහස obtaining ලබා ගැනීම. Right. ඊට පස්සේ ඒ ටික ලිව්වා පොත බලාගෙන ලියන්න තියෙන්නේ. Founder member of the Ceylon National Congress formed with the aim of obtaining independence for Sri Lanka. Right? Dr. Kannangara became Dr. Kannangara became the Minister of Education. අර ඊළඟ වාක්‍ය from 1931 to 1947. 1931 ඉඳලා 47 වෙනකන් එයා මේ මොකක්ද උනේ? අධ්‍යාපන ඇමති වුණා ශ්‍රී ලංකාවේ. එතකොට ලංකාවට නිදහස ලැබිලා නැහැ. එතකොට පාලනයේ තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා වෙනම පාලනයකක පාර්ලිමේන්තුව නෙමෙයි. ඒ කාලෙත් ලංකාවේ ඇමතිවරු ඉංග්‍රීසි ජාතිකයෝ ඉංග්‍රීසි ඇමතිවරු එක එක පුද්ගලයෝ පත් වෙනවා. ඔයගොල්ලෝ ඉතිහාසයේ විශේෂ වගේ දේවල් හරියටම ඉගෙන ගන්න ඇති. ඒතකොට ඒකේ අධ්‍යාපන ඇමති වශයෙන් පත් වෙනවා. හරිද? ඊට පස්සේ මෙයා අධ්‍යාපන ඇමති වුණාට පස්සේ අපේ රටට කරපු සේවාවන් ගොඩාක් තියෙනවා. ඒ කාලය තුල. එතකොට මේ නිදහස් අධ්‍යාපනයේ පියා කියන්නේ අධ්‍යාපන ඇමති වෙච්ච එක නෙමෙයි. තේරුණාද? දැන් මෙයා ආරම්භ කරා එකක් තමයි පළවෙනිම මෙයාගේ අපි කියනවා විප්ලවය කියලා. රිවොලූෂන් එක. මෙයා විප්ලවයක් කළා. හරිද? ඒ රිවොලූෂන් එක තමයි මේ ඒ කාලේ ළමයි තිබුණේ ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන පාසල් කොලෙජ් කියලා තිබුණේ. ඒකට යන්නේ රටේ ප්‍රභූ පැලැන්තිය අයගේ ළමයි විතරයි. කලිසම් අඳින්නේ, සපත්තු මේස් දාන්නේ, එහෙම යන්නේ. හරිද? එතකොට මේ කාන්තා පාර්ශවයේ ඉස්කෝලේ යන්නෙම නැහැ. මේ කියන්නේ මේ සාමාන්‍ය ගමේ. ගමේ ළමයින්ට දුන්නේ පන්සලට ගිහලා හාමුදුරුවන්ගෙන් අකුරු ලියන්න කියන්න ඉගෙන ගන්න එක විතරයි. කොලෙජ් යන්න පුළුවන් ඒ අර ප්‍රභූ පැලැන්තියට විතරයි. අනිත් අයට කොලෙජ් වලට ගන්නෙ නැහැ. එතකොට ඒ කොලෙජ් යන අයගෙන් තමයි රටේ පාලකයෝ බිහි වෙන්නේ. ඒ කියන්නේ උදිසාපතිලා මේ ඔය ඇමතිවරු මැති ඇමතිවරු බිහි වෙන්නේ.
ඒතර ගමේ දුප්පත් මිනිහෙකුට ඒක නෑ. අනිත් එක උගන්වන්නේ කොලෙජ් වල ඉංග්‍රීසියෙන් හැම විෂයක්ම. අපි දැන් ඉන්ටර්නැෂනල් ස්කූල් වගේ. එතකොට මෙයා කරේ දේ නීතියක් ගෙනාව පනතක් ගෙනාව මෙයා 1936 ඒ පනතෙන් කිව්වේ නිදහස් අධ්‍යාපන පනත එකෙන් කිව්වේ සියලුම පාසල් රටේ සියලුම ළමයින්ට විවෘත වෙන්න ඕනේ. අවුරුදු 15ට වැඩි සියලුම ළමයි පාසල් අනිවාර්යයෙන්ම යා යුතුයි. ගැහැණු ළමයිත් පාසල් යා යුතුයි. ඉස්සර ගැහැණු ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඊළඟට සිංහල භාෂාවෙන් ඉගැන්විය යුතුයි. ඉංග්‍රීසි භාෂාවක් ඉදිරි උගන්වනවා සිංහල භාෂාවෙන් කියන්නේ. ඊළඟට ඉස්සර සල්ලි අය කරා පාසල් වල සල්ලි අය කරන්නේ නැතුව නොමිලේ අධ්‍යාපනය දිය යුතුයි. ඔයගේ විප්ලවීය චෝදනා ගොඩාක් යෝජනා ගෙනල්ලා විප්ලවයක් ඇති කරා. එතයින් පස්සේ තමයි ගැහණු අය අකුරු ලියන්න කියන්න ඉගෙන ගත්තේ. එතකන් ලංකාවේ ගැහණු අකුරු ලියන්න කියන්න දන්නේ නැහැ. පිරිමි විතරයි දන්නේ. ඒත් පොඩි ගාණක්. හරි කොහොම හරි ඊට පස්සේ එයා ආරම්භ කරා ගම්වල ඉන්න දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්ව විභාගය. ඔය දැන් අද ඔය ශිෂ්‍යත්ව විභාගය කියන එක ආරම්භ කරේ. ඊට පස්සේ ඒකෙන් සමත් වෙන ළමයින්ට නගරේ ජනප්‍රිය පාසල් වලට යන්න ශිෂ්‍යත්ව සමතුන් ගන්න ඉස්කෝල ඇති කරා. ඔය දැන් තියෙනවා වගේ. එයා මධ්‍ය මහාවිද්‍යාල ලංකාවේ ඉස්සෙල්ලාම හැදුවේ සෙන්ට්‍රල් කොලෙජ් එකක්. එයා මධ්‍ය මහාවිද්‍යාල මං හිතන්නේ කන්නංගර මධ්‍ය මහාවිද්‍යාල කියලා 60ක්ද කොහෙද ආරම්භ කරා. මං දන්න විදිහට 60ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ මධ්‍ය මහාවිද්‍යාල 60ක් එයා හැදුවා. ඒ 60න් ඔය කිරිඳිවැල දරුවෝ දන්නවා ඔයගොල්ලන්ගේ ආසන්නයේ තියෙනවා කන්නංගර මහත්තයා හදපු මධ්‍ය මහාවිද්‍යාලය. කන්නංගර සෙන්ට්‍රල් කොලෙජ් එකක් තියෙනවා. ඒ පරණම මධ්‍ය මහාවිද්‍යාලය. හේනේගම සෙන්ට්‍රල් කොලෙජ් කියන්නේ. දැන් අපේ දිස්ත්‍රික්කයේ තියෙනවා සීවලි සෙන්ට්‍රල් කොලෙජ් එක. ඒ පස්සේ සෙන්ට්‍රල් කොලෙජ් ඕන තරම් හැදුනා මධ්‍ය මහාවිද්‍යාල. කන්නංගර මහත්තයා හදපු සෙන්ට්‍රල් කොලෙජ් තමයි ඒවා. හරි. එතකොට අපි මෙයා කරපු සේවාවන්. දැන් අපි ලියනවා අන්න ඒ වගේ ටිකක්. මෙහෙම ලියන්න වෙනම වාක්‍ය ටික ඡේදයකින් ડોક્ટર කන්නංගර ડોક્ટર CWW කන්නංගර වෙනම ඡේදයකින් ලියන්න ડોક્ટર CWW කන්නංගර introduced had introduced කියලා ගන්න had introduced the free education bill. Free education bill මේක inverted comma දාන්න. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපන බිල් එක පනත නැත්නම් ඇක්ට් කියලාත් කියනවා. Free Education Act එහෙම නැත්නම් bill in 1936 1936. හරිද? he established ඔහු පිහිටෙව්වා. He established central colleges for talented needy children. For talented needy children. එයා අපි කරපු සේවාවන් එක පළවෙනි එක free education bill ඒකෙන් තමයි යාර ඔක්කොම අර හැම ළමයෙක්ම පාසල් යන්න ඕනේ ගැහණු ළමුනුත් පාසල් යන්න ඕනේ නිකන් නොමිලේ උගන්වනවා මේ ඔක්කොම මේකේ තිබුණේ ඊට අමතරව මෙන්න මේක තව සේවාවන් කරා අපි ප්‍රධාන සේවාවන් ওই විදිහට දානවා මේ ડોક્ટર කන්නංගර කරපුවා හරිද ඊට පස්සේ අපි දානවා පුතේ ඒ ටික ලිව්වනේ right ඊට පස්සේ අන්තිමට අන්තිම වාක්‍ය මේ පොතේ තියෙන්නේ known as the father of free education in Sri Lanka අපි එහෙමනම් අන්තිමට දානවා මෙහෙම ලියන්න as a result of as a capital as a capital as a result of it result කියනකොට result as a result of it
comma he මේ අන්තිම වාක්‍ය ගන්න he was දාලා he was නෙමෙයි he is දාන්නකෝ he is known as the father of free education in Sri Lanka කියන ටික inverted comma දාලා ඒ ටික ඒ විදිහටම ලියන්න. He is known as the father of free education in Sri Lanka. ඒ විදිහට ලියන්න. Known as the father of free education in Sri Lanka. හරිද? එතකොට අපි දැන් ගොඩක් වෙලාව ගත්තා. හරි අපිට නොදැනීම අපි එකක් ලිව්වට අපි ගොඩක් කතා කරපු නිසා වෙලාව ගියා. එතෙන්දී අපි ඔයගොල්ලන්ට පේනවා යුනිට් 13 මේ යුනිට් 12 ඉවර වෙනවා. ඒ නිසා අපි දැන් ස්කූල් ටෙක්ස්ට් බුක් එක පැත්තකින් තියලා පේපර් බුක් එක අරගෙන විනාඩි 30ක් අපිට තියෙනවා තව 30 minutes. විනාඩි 30ක් 35ක් අපිට ගන්න පුළුවන්. ඒ වෙලාවේ අපි දැන් ගන්නේ මේ paper book එකේ අපි නවත්තපු තැනට යනවා. Right? Keep the school textbook away and take your paper book. Okay? කිරිඳිවැල දරුවෝ ඔයගොල්ලන්ට මේ ළඟපාත මේ කොවිඩ් ආසාදිතු එහෙම ඇති නේද? අපේ පන්තියට ආපු පන්තියේ දරුවෝ එහෙම කවුරු හරි කොවිඩ් හැදිලායි කියලා එහෙම තියනවද පුතේ? එහෙම ඒ ලෙඩේට ගොදුරු වෙච්ච ළමයි එහෙම ඉන්නවද දන්නේ නැහැ. එහෙම ආරංචියක් තියෙනවද? කවුරුත් කතා කරන්නේ නැහැ. එහෙම දැනුවත්ව නැහැ සර්. දැනුවත්ව නැහැ ලොකු දෙයක්. එහෙමම වෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවි තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ පරිස්සම් වෙලා ඉන්න දැන් කොහොමවත් ඇඳිරි නීතියනේ. ගෙවල් වලින් යන්නේ නැහැ අත්‍යවශ්‍ය කාරණාවකට යන්නේ. හරි. කොහොමවත් අපි හිතනවා මේක තව මාස දෙක තුනක් යනකොට මේක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියලා. දැන්ට තියෙන තත්ත්වෙ එච්චර හොඳ නැහැ. ගෙවල් වල මිනිස්සු මැරෙන්නේ ඉස්සර ගෙවල් වල මිනිස්සු මැරුන්නේ නැහනේ කොවිඩ් හැදිලා. නේද? කවුරු හරි අහුනොත් ගමම ගෙනිච්චා නිරෝධායයට. දැන් එහෙම කරන්නේ නැහනේ. දැන් එහෙම කරන්න බෑ. දැන් අපිට හැදුනොත් අපි සමහරලාට ගෙදරම මැරෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ පරිස්සම තියාගෙන අපි උත්සාහ කරන්න ඕනේ ගැටලුකාරී කාලවලදී කාරී කාලවලදී මේවට මුහුණ දෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. අපි තරුණ කාලේදී එක එක යුද්ධ වලට මුහුණ දුන්නා. JVP යුද්ධය කියලා එකක් තිබුණා. රැයට කොල්ල උස්සගෙන ගිහිල්ලා පාරේ මරලා ටයර් උඩ තියෙනවා මලමිණී. අපි රැයට ජීවත් වුණේ කැලේ. අපි ඉස්කෝලේ A level කරන කාලේ. කැලේ ගස් උඩ බුදියගෙන ගඟට වැටලා තියෙනවා. ගඟ අයිනේ ගස්වල බුදියනවා. අතු උඩ හරහට තියෙන. නිින්ද ගියාම ගඟට වැටෙනවා. එහෙම කාලයක් තිබුණා. ඊට පස්සේ අපි යුද්ධයක් තිබුණා අපිට LTT යුද්ධ. ඒකෙදී අපි වැට කෑවා. එතකොට අපිට විභාග කල් ගියා. අපිට A level කරන්න බැරි වුණා. එහෙම ප්‍රශ්න තිබුණා අපිට. අපිත් අමාරුවෙන් ඉගෙන ගත්තා. දැන් ඕගොල්ලන්ට ඒවට මුහුණ දෙන්න. ඉතින් ඒ හાર્ඩර්ෂිප් එක ඒක ලෝකේ තියෙන දෙයක්. ඒකට මුහුණ දෙන්න අපි පුරුදු වෙනවා. හරි. ඒකට කනගාටු වෙලා අපිට නෑ මේක නෑ අරක නෑ මේ දුක් වෙලා හරියන්නේ නෑ. We can't be worry about that. Right? Be happy. පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ කරන්න. දැන් අපි මේකෙදි පුතේ අපි ඕගොල්ලන්ගේ පාඩමේ මේ කියන්නේ මේ පොතේ අවසානයේට කරගෙන ගිය ප්‍රශ්න ටික ගත්තාම අපි මේ 8 වෙනි ප්‍රශ්න එහෙම ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්න ටික කරගෙන යද්දී මට මතකයි 54 වෙනි පිටුවේ 10 වෙනි ප්‍රශ්න කළා. එතකොට 54 වෙනි පිටුවේ 10 වෙනි ප්‍රශ්න පහක් තියෙනවනේ. 54 55. මේ ටික ඔක්කොම මම පන්තියේදී උත්තර කරාද කියලා කවුරු හරි ගිය සතියේ හිටපු කෙනෙක් මට කියන්න. කරා සර්. හරි. ඊළඟට අපි ආවා 56 වෙනි පිටුව හරි මම මාක් කරලා තියෙනවා කිරිඳිවැල ග්‍රේඩ් 10 කියලා මෙතන. ඒ කියන්නේ 57 වෙනි පිටුවේ උඩින්ම තියෙන 11 වෙනි ප්‍රශ්නේ කරලා මම ඕගොල්ලන්ට කිව්වා
57 අන්තිම ප්‍රශ්නේ 58 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න දෙකයි ගෙදරදී කරන්න කියලා. මම හරිද? හරිද? ඔව් ඔව් සර්. හරි. දැන් පුතේ ඔයගොල්ලෝ ගෙදෙද්දි වැඩක් දුන්නාම වෙන වැඩකුත් නැහැනේ. හරි මොනවත් කරන්න නැහැ. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ඉගෙන ගන්න එක විතරයි. ඔය අම්මට පොඩ්ඩක් උදව් කරන්න වෙයි ගෑනු ළමයින්ට කොල්ලන්ට නම් මුකුත්ම නැහැ. නේ? මුකුත්ම නැහැ ඔහේ ඉන්නවා. එතකොට ඔහොම ඉන්නකොට අපිට මේ ගෙදර වැඩ එහෙම අරගෙන කරන්න. හොඳ මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒකයි මම අර ස්පෝකන් ඉංග්‍රීසි කරන්න යන්නේ. ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ පොඩ්ඩක් හදලා ගත්තොත් ඒකත් අපිට වාසියක් වෙනවා. හරි. දැන් මම උත්තර කියනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ හරි දාගන්න. වැඩ කරලා නැත්නම් ඉතින් දැන් ඩඩ පිටි ගාලා උත්තර දාගෙන ඉතින් වැඩක් නැහැ. මම මේ ප්‍රශ්නට සූදානම් වෙන හැටි ගිය සතියේ හොඳට ඉගෙනුවා. ඔන්න මං කියන උත්තර. This happened last Sunday morning. Both my parents were not at home. There was a mango tree laden, L-A-D-E-N, laden with fruit just by the house. By the house, I saw some ripe, R-I-P-E, ripe mangoes hanging from a branch. I just could not resist. R-E-S-I-S-T. එතකොට ඒක ක්‍රියාපදයක් එතෙන්ට එන්න ඕනේ resist. My temptation to pluck one mango or two. ඒවා හරි lazy තැන්. ඒවා වරදින්න බෑ මොකද 1 තියෙනවා 2 තියෙනවා 1 එන්න ඕනේ. I thought T-H-O-U-G-H-T කල්පනා කළා. For a while and placed P-L-A-C-E-D placed a ladder against a branch. අත්තකට ඉනිමගක් තියලා I කතුරු අඩු එතන I was standing on the top most step. උඩම step එකට ගියා ඉනිමගේ. I reached my hand එතන my hand to read the mango. Just J-U-S-T, just then, එතකොටම just then, I saw a reptile කියන්නේ මොකෙක් හරි සර්පෙක්, උරංග සතෙක්. අඹ ගහේ. අන්න එතනින් ඉවරයි. ඉතින් 14න් 14ම හරිනම් ලකුණු 7යි. 10ක් හරිනම් ලකුණු 5යි. 5ට වැඩි තියෙන අය උතන ඇති මම දන්නවා ලකුණු 5ක් ඕ පාට වැඩි තියෙන ඇති හොම්වර්ක් කරා නම්. ඒ ගාන හදා ගන්න 5න් උඩ හැම වෙලේම ඉන්න පුරුදු වෙන්න. right? ඊළඟට 11 වෙනි ප්‍රශ්නය 58 පිටුව. The air is precious for all things share the same beast. ඊට පස්සේ air AIR අංක 2 හිස්තන්ට air and man they all share තුන්වෙනි එකට එන්නේ the same breath. හතරවෙනි එකට එන්නේ the tree shares its spirit with all living things. all living things. The wind, number 6 එන්නේ the wind gave our grandfather his first breath. එතනින් full stop ඊළඟ 7 එන්නේ it will also receive his last breath. The wind will also, in number 9, also give our children life breath. The shining water, number 10 in a shining water that moves in the stream Gangawa නැත්නම් ඇලදොල. Stream is not just water, but it is, number 12 in is the blood of our ancestors. Number 13 in ancestors කියන්නේ මුතුන් මිත්තෝ කියලා කියන්නේ ancestors. The water's murmur is the voice in antimeka voice කලින් එක voice of my father's father. The perfumed
අවසානයේ කියන්නේ the perfumed flowers සුගන්ධවත් මල් perfumed flowers අන්න බලා ගන්න ඔයගොල්ලෝ දාගන්න පැත්තකින් 14න් කීයද කියලා. ඒක ලකුණු දාගන්නකො. ලකුණු දාගන්න. හරි. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය අන්තිම එක උත්තර කියනවා have you ever heard of have you ever heard of act that was decorated the bravery its name was Simon he was also පළවෙනි හිස්තන එක අංක 2 හිස්තන also hungry and wandering in an alley කියලා කියන an එන්න එපා vowel sound එකක් නිසා an alley in Hong Kong ඊළඟට බර්නාඩ් ස්කිනර් a British novel කියන නවකතාකරුවා novel command sorry නවකතාකරුවා නේද novel තියෙන්නේ novel කියන්නේ navy එකට අයත් කෙනෙක් naval commander rescued it the act soon පස්වෙනි ස්ථාන soon number 5 soon adapted himself as a නාමපදයක් කියන්නේ sailor කියන්නේ නාවිකයා SAILOR sailor in 1949 enemies attacked the ship the captain and the the sailors died some was found found injured when the ship came ashore hordes and rats invaded the ship the rats began number 12 began to eat food and some sailors 13 some Simon reacted and 14 and නෑ and ඊළඟට අන්තිම එක food එන්නේ food and ඊළඟට food දැන් හරි දැන් ඔයගොල්ලෝ බලන්න 15න් 14න් කීයද අර කියලා අරගෙන ගණන් හදලා ලකුණු ගාන භාගයට වැඩි කිරීම අරගෙන ලකුණු ගාන හදා ගන්න. හරි. දැන් අපිට ප්‍රධාන ප්‍රශ්න O level paper එකේ ප්‍රධාන ප්‍රශ්න තියෙනවා 9 10 11 12 කියන ප්‍රශ්න හතර. හරිද? 12 13. ඒකෙන් 9 10 11 12 13 කියන ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයක් ලකුණු 7ක් එනවා. ඔය දැන් කරේ ඒක. ස්තන් 14 පුරවන ප්‍රශ්නය. ඕක දැන් 11ම වෙන්නේ නැහැ. සමහරවිට මේ 12 වෙන්නත් පුළුවන්. ස්තන් 14 පුරවන ප්‍රශ්න එනවා. ඊට පස්සේ 12ත් ගිහිල්ලා 13ත් ගිහිල්ලා 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ අර ප්‍රස්ථාරයයි එහෙම නැත්නම් ලියුමයි එකෙන් කැමති එකක් තෝරගෙන ලකුණු 10ක් ගන්න ප්‍රශ්න. 15 වෙනි ප්‍රශ්නේ ලොකු ඡේදයක් දීලා ප්‍රශ්න 8කට 10කට උත්තර ලියලා ලකුණු 8ක් ගන්න ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නය අපි කැමති රචනාමය ප්‍රශ්නය වචන 200 ලියන ප්‍රශ්නය. ඒකට ලකුණු 15යි. ওই විදිහට යන්නේ. දැන් අපි පුරුදු වෙනවා ග්‍රැමර් ප්‍රශ්නයකට එනවා. ඒ කියන්නේ 12 වෙනි ප්‍රශ්නය. ඕගොල්ලන්ට ගිය අවුරුද්දේ 2019 O level paper එකේ දැක්ක ප්‍රශ්න වගේ reported speech ප්‍රශ්නයක්. මේක හොඳින් කියවලා මේ ඡේදය ඇතුලේ මේ උඩින් තියෙන ඩයලොග් එකේ තියෙන යම් වාක්‍ය අරගෙන report කරන්න තියෙනවා. මං හරියටම විනාඩි 5ක් දෙනවා උත්තර කරන්න. මොකද අපි reported speech මේ පොතේම ඇති වෙන්න කළා. විනාඩි 5කින් උත්තර කරන්න. මං උත්තර කියනවා. In 20 minutes.
මම හිතන්නේ ප්‍රශ්නේ ඉවර ඇති. right? ප්‍රශ්නේ ඉවර ඇති. අපි උත්තර බලමු. මෙහෙමයි උත්තරේ එන්නේ. right? දැන් අපිට ඉස්සලාම තියෙනවා මේ දෙන්නේගේ ඩයලොග් එකක් තියෙන්නේ. දැන් මේ දෙන්න කියනවා have you looked bill map බලන්න කියලා. have you booked your tickets? පා ටිකට් ගත්තද? හරිද? එතකොට රාහුල් කියනවා not yet, I don't know whether Fatima wants to come. එතකොට මෙතන තියෙනවා last evenings Rahul and myself met at the library. Situm asked whether Rahul had bought tickets. අන්න ඒක indirect speech කරලා තියෙනවා whether දාලා. හරිද? He said that he had not yet, එයා තාම ගත්තේ නැහැ and told that එයා කිව්වා. කිව්වේ කවුද? Rahul. Rahul කියපු පළවෙනි දේ මොකක්ද? එයා කියන්නේ I don't know whether Fatima wants to come. එතකොට අංක 1 තියෙන්න ඕන අන්න ඒක in the reported speech වෙලා. එතකොට මෙහෙමයි එන්නේ. ඒක අංක 1ට තියෙන්නේ. මෙහෙම එන්නේ. බලා ගන්න. I don't know කියන එක that I don't know කියන එක කියපු කෙනා පිරිමි කෙනෙක් නිසා he මෙතන he didn't know. හරිද? he didn't know. ඒකේ එන්න ඕනේ he didn't know. ඊටු ටික whether Fatima, ඒතර whether වෙනස් වෙන්නේ නැහැ. whether Fatima wants කියන එක wanted simple past වෙනවා. මෙතන wanted to come කියලා ඒ ටික යනවා. ඔන්න පළවෙනි හිස්තැනට යන ටික. first blank. හරිද? එතකොට සිතුම් replied that කියලා සිතුම් දීපු උත්තරේ දෙනවා yes කියන එක අයින් කරලා ගන්න she is thinking of staying at home tomorrow කියලා. එතන සිතුම් replied that එතකොට අංක මේක 1නේ 2 හරිද? 2 ඉන්න ඕනේ. C කියනකොට ඒක C වෙනස් වෙන්නේ නැහැ. is එක was වෙනවා. she was thinking ඊට පස්සේ of ඊට පස්සේ staying මේ second paper එකනේ ප්‍රශ්නේ හරියටම තියෙනවා staying at home tomorrow ගුවහම the following day එහෙම නැත්නම් next day එහෙම නැත්නම් the following day. ඔන්න දැන් අංක 1 2 අපි කළා. අංක 1 2 කළා. ඊළඟට තියෙන්නේ අංක 3 number 3 I කියනවා she finished her exam කියලා. එහෙනම් උත්තරේ but I said that මෙහෙම එන්න ඕනේ. but I said that she ඊළඟට මේකේ තියෙන්නේ finished කියලා. finished කියන්නේ simple past එක. ඔයගොල්ලෝ දන්නවා finished කියන්නේ simple past. simple past එක past perfect වෙන්න ඕනේ. එහෙනම් she had finished එන්න ඕනේ. she has finished. ඔන්න ඔහොම එන්න ඕනේ. she has finished her exam. she had finished her exam. හරි? ඊළඟට said that she had finished her exam. Then Rahul said that
Then Rahul said that කියලා Rahul කිව්වේ I can't meet her today කියලා. The Rahul නේ කිව්වේ. එතකොට හතර එන්න ඕනේ. Rahul said that he can't එක couldn't එන්න ඕනේ. He couldn't. ඊට පස්සේ meet her today කියන එක ඔයගලන්ට පේනවා that day today that day වෙනවා. ඊට පස්සේ finally සිතුම් කියනවා okay I will ring her after going home. Finally කියන සිතුම් කියනවා okay I will ring her after going home. එතකොට finally සිතුම් said that I කියන්නේ සිතුම් නිසා he ඊළඟට will කියන එක would වෙනවා ring her ඒවා වෙනස් වෙන්නේ after going home ඒවා වෙනස් වෙන්නේ නෑ. ඔන්න ඔහොම හරියටම තිබුණොත් තමයි ඔය ලකුණු පහ හම්බ වෙන්නේ. right? ඒක හරියටම ওই විදිහටම තිබුණොත් තමයි මේ ලකුණු පහක් අපිට හම්බ වෙන්නේ. right? එහෙමනම් ඔයගලන්ට පේනවා ඊළඟ ප්‍රශ්නය. ඒ කියන්නේ 12 වෙනි එකේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ the following conversation took place between mother and daughter. පුතෙක් සහ මේ අම්මා කෙනෙක් සහ දුවෙක් අතර. read it and complete the daughters what daughter has written. දැන් මේ ඩයලොග් එකෙන් පස්සේ තියෙනවා හිස්ටන් ටිකක් පුරවන්න. ඒ ඩයලොග් එකකින් උත්තර හොයලා යම්සි දේවල් තිබුණොත් වෙනස්කම් කරන්න තිබුණොත් කරලා හිස්ටන් පහක් පුරවන්න තියෙන්නේ. විනාඩි 3-4ක් දෙනවා හොඳට කල්පනා කරලා කරන්න. ඒක තව විදිහේ ප්‍රශ්නයක්. එක විදිහේ ප්‍රශ්න. මම උත්තර කරනකන් ඉන්නේ නැතුව කරන්න.
Right? I think you are okay now. You are okay. బలము ఉత్తర బలము පළවෙනි මෙන්න මෙහෙමයි. First I poured some water into the kettle and placed it on stove. Then I put some tea leaves, tea leaves, tea leaves into a mug. When the water boiled, I poured කියලා POURED එකතු වෙලා තියෙන්න ඕන. අයි මේ කතාව යන්නේ past tense වලින්. ඒ නිසා අපි පළවෙනි ඔයගොල්ලන් පළවෙනි ස්ථානෙත් ඒ වචනේම තියෙනවා. හරි? ඒගොල්ලෝ කරලා තියෙන එකේ. Poured some tea, poured some water into the jug and closed the lid. After that I mixed කියලා ED එකතු වෙන්න ඕනේ. Mixed some milk powder and sugar together into a mug and mixed. Then I poured some same tea and stirred කියලා ED එකතු වෙන්න ඕනේ. STIRED එකතු වෙනවා. Stirred it well. Right. උගලෝ බලන්න දෙවනි ප්‍රශ්නේ කියන්නේ 12 තුන්වෙනි එක තියෙනවා 60 වෙනි පිටුව. page 60 බලන්න. 60 වෙනි පිටුවේ තියෙන්නේ දැන් ඒකම දැන් ඕගොල්ලන්ට එක්සෑම් එකේදී එනවා පුතේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහගෙන ඉන්න අපි මොනවද මේ grammar tenses පුළුවන්ද කියලා බලන විවිධ ක්‍රම තියෙනවා. දැන් මොකක් හරි tense එකක් ඕගොල්ලන් දන්නවද කියලා බලන්න වරහන් තුල verb එක දීලා verb is in brackets and then you have to fill in the blanks. එතකොට මේකේ තියෙනවා study the following conversation and complete the minutes given below. minutes කියන්නේ සමිති වාර්තාව. එතකොට මේ සමිති වාර්තාව සම්පූර්ණ කරන්න මේ උඩ ඩයලොග් එකත් අපිට උදව් වෙනවා. ඒක නැතත් අපිට පුළුවන්. This is the minutes of the nature club held on Friday 15th March. මාර්තු 15 වෙනිදා පවත්වපු nature club රැස්වීමේ minutes එක. ඒ කියන්නේ වාර්තාව. The president Sumit Situm Hasalaka presided over the meeting. එයා presided කියන්නේ මෙහෙව්වා. The minutes of the previous meeting was read. එතකොට පසුගිය සමිති වාර්තාව කියෙව්වා. එතකොට was read. Simple past passive voice බව අපිට පේනවා. අය කියෙව්වේ වෙන එක්කෙනෙන්නේ by the secretary කියලා පස්සේනේ තියෙන්නේ. නුවන්ගේ පෙරේරා. As there was no matters arising from the minutes, the confirmation. දැන් ඕගොල්ලන්ට පේනවා හිස්තැන් දෙකක් තියෙනවා වරහන් තුල තියෙනවා වචනයක් මේකේ මොකද්ද යන්න ඕනේ. හරිද? හරිම ලේසි ප්‍රශ්නයක්. හොඳට කල්පනා වරද්ද ගන්න නැතුව හදන්න විනාඩි දෙක තුනකින්. Very easy question. Do that.
right? Now see the book. මේකේ ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙන්නේ simple past passive voice එක. ඒ කියන්නේ was හරි එක past participle යන්න ඕනේ. මේ විභාග ප්‍රශ්නකදී ආවොත් මේ simple past passive voice විතරක් නෙමෙයි. මේක past perfect past continuous එකෙන් mix කරලා එන්න පුළුවන්. The confirmation was proposed කියලා ED එන්න ඕනේ. ED by Mohammed Imran and it was seconded. It was seconded by Janaki Perumal. The main item was quiz competition, reuse, reproduce, and recycle. It was conducted. It was conducted by Ganesh Shivakumar. It was won. Winge past participle won. It was won by the students of grade 11B as the day program was Ramadan campaign was proposed කියලා ED එකතු වෙලා was proposed කියලා එහෙම යනවා. දැන් ඊළඟ එක තියෙන්නේ ඔන්න ඕගොල්ලන්ට දැන් මේ එක එක විදිහේ ග්‍රැමර්නේ තියෙන්නේ. ග්‍රැමර් එක එක විදිහේව තියෙන්නේ. දැන් පුතේ මේකයි. මේකේ උඩින්ම තියෙන to කියන එක කාගෙන්ද කියලා තියෙනවා to mother from Situm. Date එක අපිට කැමති එකක් දාන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. The subject to continue a few friends. දැන් මෙතන ඔගොල්ලෝ බලන්න the mother the boy who mother the boy who කියලා relative pronoun තියෙනවා. relative pronoun එක තියෙනවා. ඒ කියන්නේ who වලින් වාක්‍ය join වෙලා යන. දැන් ඔයගොල්ලන් මෙතන මම ඔයගොල්ලන්ට පොඩි උදව්වක් කරන්නම්. දැන් මේකේ එන්න ඕනේ ඔයගොල්ලන්ට ඉගෙනුවා අපි relative pronoun 9 ඉංග්‍රීසි පොතෙත් ඉගෙනුවා. 10ත් තියෙනවා. දැන් වාක්‍යයක් join කරනකොට තව වාක්‍යයට මේ who පාවිච්චි කරනවා. ඊළඟට where පාවිච්චි කරනවා. which පාවිච්චි කරනවා. ඊළඟට when පාවිච්චි කරනවා. ඊළඟට අපි මේ relative pronoun විදිහට මේව පාවිච්චි කරනවා. whose පාවිච්චි කරනවා. හරිද? whom පාවිච්චි කරනවා. මෙන්න මේවා තමයි වාක්‍ය join කරන්න ගන්න WH question වලින් අපි ගන්න ඒවා. හරි? ඉතින් මේ වගේ ඒවා තමයි උතන හිස්තන්ට එන්නේ ඕන මම උදව්වක් කළා. with the example එකට අනුව. Now you have to think about it and complete the question. ඔය ප්‍රශ්න සම්පූර්ණ කරන්න විනාඩි 3ක් විතර දෙනවා මම. complete
හරි හිතා ගන්න පුළුවන් වුණාද? Can you think about that? මෙහෙමයි. දැන් අපි මේ ප්‍රශ්නේදී මම පොඩි ඔයගලන්ට ක්‍රමයක් කියලා දෙනවා. මේ රිලේටිව් ප්‍රොනවුන් දාන්න ආවොත් ඕගොල්ලෝ මෙන්න මේ ගැන සැලකිලිමත් වුණොත් වාක්‍ය තේරුම් නොගත්තත් ඕගලන්ට පුළුවන් මේක කම්ප්ලීට් කරන්න. හරි උත්තරේ ගන්න. දැන් මේකේ පළවෙනි උදාහරණ next to him ඔහුට එහයින් is රෝහන් කියලා තියෙනවා. දැන් මෙතන මේ හිස්තැන්ට කලින් මෙතන රෝහන් තියෙනවනේ. රෝහන් දැන් මෙතෙන්ට එන්න ඕනේ මෙයාවම මෙතනින් විස්තර කරනවා නම් who මෙයාට අයිති දෙයක් මෙතනින් විස්තර කරනවා නම් whose ඒ කියන්නේ whose ওই දෙකෙන් එකක් තමයි එන්න පුළුවන්. ඇයි මෙයා මිනිස්සෙක්නේ. මෙයාවම විස්තර කරනවා නම් who එන්න ඕනේ. මේ මෙතන තියෙන වාක්‍යයෙන්. මෙයාට අයිති දෙයක් නම් මෙතන විස්තර කරන්නේ whose. අපි දැන් බලන්න ඕනේ මිනිස්සෙක්නේ ඉන්නේ. එයාට අයිති දෙයක්ද විස්තර කරන්නේ එයාවමද කියලා. father තියෙනවා. father is a carpenter. එතකොට මෙයාගේ තාත්තා තමයි carpenter. මෙයා carpenter නම් who වෙන්නේ. මෙයාට අයිති දෙයක් මෙතන කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕනේ whose. අන්න එහෙම පුරුදු වෙන්න ළමයි. මම මේ කියලා දෙන උපක්‍රමය. මේ වගේ ප්‍රශ්නකදී මේ relative pronoun දාන්න ආවොත් the tallest boy. එතකොට tallest boy කිව්වහම අන්න එතනත් boy එන්නේ. හරිද? එතනත් boy එන්නේ. එතකොට boy කියන්නේ පිරිමි ළමයෙක්. එතකොට මේකේ තව එකක් තියෙනවා whom කියලා එකක්. හරිද? ඒ කියන්නේ දැන් මෙයාම විස්තර කරනවා නම් who, මෙයාට අයිති දෙයක් විස්තර කරනවා whose, මෙයාව මෙතනින් විස්තර කරනවා මේ වාක්‍යයෙන් කියන්නේ මේවා මෙතන තියෙන වාක්‍යයෙන් මෙයා ක්‍රියාවට ලක් වෙනවා නම් මෙයා ක්‍රියාවට ලක් වෙන්න ඕනේ මෙතන කරන මේ විස්තර වාක්‍යයෙන් නම් අන්න whom එනවා. ඕකෙන්නේ කලාතුරකින්. මේකේ තියෙන්නේ එහෙම එකක්. The tallest boy I like most is Raj. එතකොට මේ the tallest boy ට තමයි මේ I like කියලා කියන්නේ. එයා ක්‍රියාවට ලක් වෙනවා. එයා තමයි රාජ් කියන්නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ whom එන්න ඕනේ මේක එන්න ඕනේ. whom එක පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි වල කලාතුරකින්. ඊළඟට to the right of him Brian from goal කියන්නේ ස්ථානයක්. ස්ථානයක් විස්තර කරනකොට where එනවා which එනවා. එතකොට මෙතන ඒ ස්ථානය තුලම අපේ grandma lives කියලා තියෙනවනේ. දැන් අපි මෙතන මේ අහගන්න මෙතන place එකක් තියෙනවා නම් මොකක් හරි මිනිස්සෙක් නෙමෙයි place එකක්. මෙතන හිස්තැන තියෙනකොට මේ place එක ගැන විස්තර කරනවා නම් මෙතනින් describe කරනවා නම් හරිද? describe කරනවා නම් මේ place එක උනත් මෙතෙන්ට එන්න ඕනේ which. හරිද? මේ place එක ඇතුලේ සිද්ධ වෙන යමක් මෙතන කියනවා නම් මේක ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ මෙතන තියෙන ක්‍රියාව. එහෙමනම් එන්න ඕනේ where. දැන් මෙතන තියෙන්නේ උත්තරේ තියෙන්නේ දැන් මේ from goal our grandma lives. so grandma lives එන්නේ goal වල. එතකොට මෙතන තියෙන ක්‍රියාව ඇතුලේ තමයි මේක ඇතුලේ තමයි මෙතන තියෙන ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට එන්න ඕනේ which නෙමෙයි where. එහෙනම් මේකේ උත්තරේ where. The shortest is Pan and he was absent when we went there. අන්න එතන when එක join එකක් තියෙන when. WHEN when. ආයෙ තියෙනවා the other one is Rimas. අන්න Rimas කියන්නේ මේ වගේ නමක්. එතකොට එයාවමද මෙතන විස්තර කරන්න කියලා බලන්න. has 6 siblings කියලා දෙනවා. අතන Rimasට තමයි siblings ලා ඒ කියන්නේ සහෝදර සහෝදරියෝ 6ක් ඉන්නේ. එහෙනම් එයාවම විස්තර කරනවා. එහෙනම් මෙන්න මේ who එක එන්න ඕනේ අන්තිම හිස්තැනට. අන්තිම හිස්තැනට who එක එන්න ඕනේ. හරි? දැන් එතකොට අපි ඒකේ එතන ඒ ප්‍රශ්නය. දැන් එක එක ප්‍රශ්න තියෙනවා. දැන් අපිට තියෙනවා මේ ওই විදියට පුතේ 12 වෙනි ප්‍රශ්නේ තව කොටස් ඒ කියන්නේ 12 වෙනි ප්‍රශ්නේ එකක් තියෙනවා මෙතන ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ එකක් තියෙනවා. එකක් ඉතුරු වෙනවා. අපි විනාඩි 5ක් තව අරගෙන මේ ප්‍රශ්නෙත් කරමු. ඒකෙත් තියෙන වරහන් තුල. එතකොට 12 ඉවරයිනේ. වරහන් තුල තියෙන්නේ have ඒකට හරියක එන්න ඕනේ හිස්තැන් දැන් දෙකක් තියෙනවා නම් දැන් උදාහරණ බලන්න දැන් මේකේ
තියෙන්න ඕනේ මෙන්න මෙහෙම. if conditionals තියෙන්න ඕනේ. if times බලන්න. ඒතර if times බලනකොට මේ if එකෙන් වාක්‍ය join වෙන හැටි. if rules වලට යන්නේ. right? දැන් if එක වාක්‍ය join කරනකොට if එක වාක්‍ය join කරනකොට if එකත් එක්ක තියෙන වාක්‍යයේ if සහිත වාක්‍යයේ past tense නම් ඒකේ condition එක එන්න ඕනේ would should could වගේවත් එක්ක. would should could වගේවත් එක්ක. එතකොට if එක වාක්‍ය join කරනකොට if එක සහිත වාක්‍ය present tense නම් ඒකේ condition එක එන්න ඕනේ will can must වගේවත් එක්ක. past tense නම් would should could වගේවත් එක්ක එන්න ඕනේ. ඒක පොඩ්ඩක් අපි කරලා තියෙනවා මේ පොතේම if වලින් වාක්‍ය හැදුවා. ඒ නිසා මේ ප්‍රශ්නය විනාඩි 2ක් විතර දෙන්නම් මම උත්තර කරන්න බලන්න. 2 minutes. I'll give 2 minutes. අවසාන ප්‍රශ්නය. හරි. ওই ප්‍රශ්نين මේ අපි අද දවසේ වැඩ ටික ඉවර කරනවා. ටිකක් ඒකේ මේ හිතන්න තැන් තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලන්ට ඊළඟ යුනිට් එක ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ මම ලබන සතියේ කරන යුනිට් එකේ if වලින් ආයෙ උගන්වන්න තැනක් තියෙනවා. ඒ නිසා මම මේකේ උත්තර මාත් එක්ක කරමු බලන්න. මම හිතනවා නැත්තම් මේක පටලවා ගනී කියලා. ඒ කියන්නේ අමාරු වෙයි කියලා. It will be difficult for you. මෙන්න බලන්න if we reuse and recycle waste. හරිද? එතකොට we can minimize කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ the environmental pollution. If we bought on a simple path තියෙනවා more than our needs there. එතකොට we have කියන එක will have දාන්න බෑ would have. හරි. දැන් ඇහෙනවා? ඊළඟ ප්‍රශ්නය look at this. මේකේ තියෙන්නේ if we use cloth bags or read අන use නේ තියෙන්නේ simple present. එතකොට අපි will අර not be කියන එක will not be වෙනවා. will not be. හරි? will be කියන එක will not be වරහන් තුල තියෙනවා will not be. එහෙමයි එන්නේ. I not only that if we wash අන simple present wash කියන එක then it will save වෙනවා. එතකොට will save වෙන්න ඕනේ. Honey, if things such as polythene, plastic and all paper, cardboard, aluminium are collected කියන්නේ simple present, passive voice උනාට simple present. එහෙමනම් වරහන් තුල තියෙනවා recycle කියන එක. The bins they කියන්නේ මේ එතකොට මේ කියන ද්‍රව්‍ය. එතකොට ඒක passive voice. දැන් ඕගොල්ලෝ බලන්න they කියන්නේ මේ කියපු ද්‍රව්‍ය ඒවා තමයි recycle කරන්න ඕනේ. එතකොට කර්තෘ ක්‍රියාවට ලක් වෙන නිසා must be තමයි වඩාත්ම සුදුසු. will be පුළුවන්, can be පුළුවන්, should be must be තමයි වඩාත්ම සුදුසු. එතකොට must be එක past participle වෙන්න ඕනේ. passive voice වෙනකොට be එක past participle recycled කියලා d එකතු වෙනවා. must be recycled. Unless we
follow these things කිව්වම අන follow කියන්නේ simple ප්‍රසන්න නිසා we will not be able වෙන්න ඕනේ. not able කියන will not be able. will not be able. ටිකක් ඕක grammar ඉහළ පැත්තේ ප්‍රශ්නයක්. grammar ටිකක් හොඳට පුළුවන් ළමයින්ට තමයි ඕක ඉතින් if conditionals අය. ඉහළ කියන්නේ පුළුවන් කියන්නේ ඉතින් if conditionals ඔය. if එකේ වාක්‍ය මේ පොතේත් අපි හැදුවා. හරි එහෙමනම් අපි අද දවසේ ප්‍රශ්න ටික ඉවර කරනවා. දැන් පුතේ ඕගොල්ලන්ට මම කිව්වා මේ මාසේ අන්තිම සතියේ පටන් ගන්නවා කියලා අපේ මේ 11 ශ්‍රේණිය. එතකොට පටන් ගන්න මේ සිකුරාදාමයි. එතකොට මේ මාසේ අන්තිම සතියේ සිකුරාදා. දැන් ඔයගොල්ලන්ගේ යාළුවෝ එකතු වෙන්න අලුතෙන් ඉන්න අයට ලෑස්තිලා ඉන්න කියන ඔන්න අලුතෙන් බඳව ගන්නවා මේ මාසේ අන්තිම සතියේ සිකුරාදා අපි 11 ශ්‍රේණිය පටන් ගන්නවා. එතකොට මේ 13 වෙනි ප්‍රශ්නය බලන්න පොඩ්ඩක් 62 63 64 65 ඒ කියන්නේ page 66 වෙනකම් 66 වෙනි පිටුව වෙනකම් ප්‍රශ්න පහක් තියෙනවා. මේ ප්‍රශ්න පහ ලේසි. මේ ප්‍රශ්න පහම කරලා තමයි ඊළඟ දවසේ වාඩි වෙන්න ඕනේ. ඔන්න හෝම්වර්ක් මාක් කරගන්න. 13 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න පහම අනිවාර්යයෙන්ම කරලයි පන්තිය වාඩි වෙන්න. එහෙම නැතුව ඉන්න එපා. හරිද? ඊළඟට දැන් අපි එහෙට මෙහෙට ගියා මේ දවස් ටිකේම අපේ කාලසටහන. ගිය සතියේ පොයේ දවසේ ඉඳලා එහෙම වුණා. අදත් පොඩ්ඩක් එහෙම වුණා. දැන් අපේ නිෂ්පාදක කණ්ඩායම කියනවා ලබන සතියේ 10 මාරට අපේ ස්ටුඩියෝ එකේ මේ ඔන්ලයින් ක්ලාස් එකක් යනවා. උදේ 6ටත් යනවා. 6 එක ඉවර වෙන්නේ 8ට. අදත් තිබුණා. ඒක ගණිත පන්තිය. 8ට මම 8 මාරේ ඉඳලා මම ගත්තා. දැන් 10 මාරට තව පන්තියක් තියෙනවා. ඒ නිසා මේක ගානට ෆික්ස් වෙන්න. මේක වෙනස් වෙන්නේ නැහැ. දිගටම ඔයගොල්ලෝ තියාගන්න. ෆ්‍රයිඩේ හරිද? මින් පස්සේ 8 හරියටම 8ට පටන් ගන්නවා. 8:10 තමයි යන්නේ. මොකද 10 කාලට තව පන්තියක් පටන් ගන්නවා මෙතන. ඒ නිසා ඔන්න ලියා ගන්න ඕගොල්ලෝ උදේ හරිද? උදේ AM තියෙන්නේ. හරිද? උදේ 8:10 තමයි අපි ඊළඟ දවසේදී හම්බ වෙන්නේ. එක එක වෙලාවල් මීට පස්සේ මාරු වෙන්නේ ඔය වෙලාව යන්නේ. ඊළඟට මේ ඕගොල්ලන්ට මේ මැසේජ් දාලා තියෙනවා මට සහ මේ ළමයි අහනවා අපේ පේමන්ට්ස් කොහොමද කරන්න කියලා. දැන් සමහර ළමයි කින්දවල ක්ලාස් එකට ගිහිල්ලා ගෙවන්න බෑ. මොකද හේතුව සමහරලාට දැන් එහි ලොක්ඩවුන් නේ. ඔයගොල්ලන්ට මේ මොනවද මේ පන්ති කියන්නේ ඔයගොල්ලන්ට එළියට යන්න පුළුවන් වෙච්ච දවසට ඒ කියන්නේ එළියට යනවනේ සතියේ දවස් දෙකක් විතර දෙනවනේ. ඒ වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් මේ අපේ ක්ලාස් ෆීස් මම දැන් account number එකක් දානවා බෝඩ් එකේ ඒක ලියාගන්න. ඒකට පන්ති ෆීස් විතරක් දාන්න අපි වැඩි අය කරන්නේ. අතරම ළමයි මට මේ දැන් මේ අපි මේ ඔන්ලයින් කරනකොට මේ ස්ටුඩියෝ එකකටත් පැය දෙකට මම ගාණක් ගෙවලා ගන්නෙ. කියන්නේ අපේ ස්ටුඩියෝ එකක් නෙමෙයි අපි වෙනම හදලා තියෙන හැම ගුරුවරයෙක්ම. හැම ගුරුවරයෙක්ම සල්ලි දාලා තමයි එදාට කරලා යන්නේ. මොකද හේතුව මේ ඒතර මේක වියදමක් දරනවා. ඉතින් ඒක නිසා අපිට ඒ ගෙවීම් කරගෙන යනවා. ඒ නිසා අය කිරීමක් කරන්න වෙන ඔයගොල්ලන් ක්ලාස් ෆීස් අපිට ගන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් වෙච්ච වෙලාවට එළියට ගියාම කියන්න. හරිද? මෙන්න මේක ලියා ගන්න. commercial bank මේකේ මේ ආයතනය eager institute කියලා account එක තියෙන්නේ. eager institute මෙහෙම තියෙනවා. හරිද? මේකට දාලා ඊට පස්සේ account number එක බලා ගන්න. account number එක 800යි 93යි 12යි 4යි 69 800යි 93යි 12යි 469 කියන account number එක ලියා ගන්න පුළුවන් වෙච්ච වෙලාවට ඕගොල්ලෝ ඒකට ගිහිල්ලා සල්ලි දාන්න කියන ගෙදර අයට ක්ලාස් ෆීස් එක ඊළඟට ඒක දැම්මහම මේ ඒකේ බැංකුවෙන් එනවා අර මේ ATM එකෙන් එහෙම දැම්මහම නැත්නම් බැංකුවේ ස්ලිප් එකක් දෙනවා රිසිට් එකක්. ඒ රිසිට් එකේ ඕගොල්ලන්ගේ නම පෑනෙන් ලියන්න. පෑනෙන් අලුතෙන් ලියන්න. ලියලා හරිද? ඒක ලියලා කිරිඳිවැල කියලා ලියන්න. කිරිඳිවැල කියලා ලියන්න. හරිද? නම ලියලා කිරිඳිවැල කියලා ලියන්න. ලියලා ඒක ෆොටෝ එකක් ගහලා ඒක මගේ ඩයලොග් නම්බර් එක ඕගොල්ලෝ ගාව තියෙනවා. මෙන්න මේක 0.76යි 241යි 80යි 91 මෙන්න මේ නම්බර එකට
ඔගොල්ලෝ ගෙවන ස්ලිප් එකේ ඔගොල්ලන්ගේ නම ලියලා කිරින්දවැල කියලා ලියලා ඒක ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න. එතකොට ඔගොල්ලන්ගේ ක්ලාස් එකේ තියෙන රෙජිස්ටරේට අපි ඒක ඒ ගෙවීම ඇතුළත් කරනවා. හරිද? එතකොට ඔගොල්ලන්ගේ ක්ලාස් එකේ තියෙන ඔලිම්පස් ක්ලාස් එකේ රෙජිස්ටරේට ඔගොල්ලන්ගේ ගෙවීම ඇතුළත් කරනවා. හරි නේද? දැන් ඔය තොරතුරු ටික අපි තියෙනවා. එහෙනම් අපි ලබන සතියේ අපි we will meet again on the next day at 8 a.m. to 10 a.m. Right? Be careful and live carefully. පරිස්සමෙන් ජීවත් වෙලා අපි කවදා හරි නැවත හම්බ වෙන දවසක් වෙනකන් අපි online තුලින් ඔයගොල්ලොත් එක්ක මේ විදිහට ක්ලාස් එක කරනවා. Right now I am leaving from you and we will meet again on the next day. As I said, okay children, goodbye. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට අපෙන් අහන්න පුළුවන්. නෑ වගේ නේ.